ඒ වගේ තමයි දිව්‍ය ලෝකෙට යන්නත් අපායට යන්නත් ඒ සුදුසුකම බලනවා. ඒ කරාන් පස්සේ ඒ තලයට ගිහින් ඉපදෙනවා. මෙතනින් නැති වෙලා අතනින් මතුවෙනවා. මතුනාම එක්කෙනෙක් ඉන්න එක්කගෙන යනවා. එක්කන යම රජුලන්ට එක්කන් යනවා. ඉස්සෙල්ලාම ගිය ගමන් දඬුවම් කරන්නේ යම රජුලන්ට එක්කන් යනවා. යම රජුලන්ට ගියාම ඒ කට වැහිලා තියෙනවා. කම්මුල ඔබ වහන්සේට පේනවා දිලක් තියනවා වගේ. ඒ කම්මුල වාගේ ෂේප් වෙනවා කට. කොහොමවත් අරින්න බෑ. මුළු මූණ තියෙන කටක් නැහැ. කට වැහිනවා. ඒ තොල් දෙක එකට ආවෙනවා මේ වගේ. සම වාගේම පොලිස් වෙලා කෑ ගන්න කතා කරන්න තර්ක කරන්න මොකවත් බෑ. හොඳ නරක කියලා පොත් දෙකක් තියෙනවා දෙපැත්තේ. ඒක යම්පල්ලු දෙන්නේ තමයි බලන්නේ. ඒක බලනවා. බලලා තමයි තීන්දුව දෙන්නේ. අපායට යනවා කියන්නේම නරක පොත වැඩි කියන එක තමයි. කලාතුරකින්ලු නරක පොත පොඩි වෙලා හොඳ පොත ලොකුවට තියෙන්නේ. ඒ මොනවාම මහරජතුමා ආනවා මොකද්ද මෙයාගේ ප්‍රශ්නේ කියලා. ඊපස්සේ මේමයි කියලා විස්තර කිව්වම අර කට හරිනවා. හරියම් ලොක් එක හැරෙනවා. එනම් පස්සේ අර කතා කරන්න පුළුවන්. පින්වත් ශ්‍රමණය කුමක් කටයුතු කළාද කියලා අහනවා. ස්වාමිනී නින්දේ බුදු පිළිමයකට කකුල වැදුනා. ගෞතම බුදුහාඳුර පිරිනවම් පාලන පෞසිද්ධ වෙන්නේ නැහැ කියලා මම මහන්නේ හිතුවා. බැඳලා සමාව ගත්තේ නැහැ. ඒ බුදු පිළිමයට පයින් ගැව්වා කියන අකුසලයට තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ. නමුත් අදවතින් එහෙම කළේ නැහැ. නින්දේදී කකුල වැදුනේ. නමුත් පිළිමනේ මිනිස්සු අදපුවානේ. ඉතින් ඕක ඉතින් බුදුහාඳුර පිරිනවම් පාලන පෞසිද්ධ වෙන්නේ නැහැ කියලා මම මහන්නේ එහෙම හිතාගත්තා. වඳින්න ඕනේ කියලා නියතමානි වෙන්න ඕනේ කියලා සමාව ගන්නවා කියලා අදහසක් ආවනේ. ඒ කර්මෙට මං ආවේ. ඊට පස්සේ ආන්න මෙයා මොකද්ද කරලා තියෙන්නේ කියලා. කුසල් කරලා තියෙනවා. භාවනා කරලා තියෙනවා. බොහොම සිල්වත් පරාජිකා වෙලා නැහැ අන්තිම වෙනකම්. සිල් රැකලා තියෙනවා. අනිත් අයට සිල් උදව් කරලා තියෙනවා. දහන වේල බඩගින්න ඉඳලා ආගන්තුක සංඝයාට දීලා මොනවාරි පොඩි දඬුවමක් දීලා යවන්න කියනවා. ඒ ගියාට වඩා වේගෙන් ආපහු යවනවා. ගොඩාක් දුරට මේ අර ලොකු පොත වැඩි නම් ගොඩාක් දුරට අර එක්ස්කියුස් එක වැඩි. ලොකු පොත අඩු නම් විශේෂ පොත කුසල් පොත අඩු නම් ප්‍රශ්න ටික ආනවා. ගොඩාක් දුරට ඉතින් මේ ප්‍රශ්න වැඩි. දඬුවම් වැඩි යාට. අපායට යන හැමෝගෙම මේ පොත ලොකුයි. කරේට යන්නේ. අර කොලයක් අරන් එන්නේ. ඒ කියන්නේ කුසල් එක්කන කොලයක් අරන් එනවා. අර අකුසල එක්කන කරේට යන්නේ. අයි එච්චර ලොකුයි. අරගෙන ඇවිල්ලා ඉතින් ඒක පෙරලනවා. පෙරලනකොට නිකන් මම පෙරලනකොටම මේ බලලා ඉවරයි ඒගොල්ලෝ. බලලා ඒකට අනුව තමයි තීන්දුව දෙන්නේ. ගිනි වතුරේ මෙයාව තම්බලා හොදලා කල්පයක් යව නාවන්න කියනවා. ගිනි වතුරේ. ඊට පස්සේ තාච්චියට දාලා මේ තෙල් තාච්චියට දාලා බදින්න කියන කල්පයක් යව. ඕම දඬුවම් ලිස්ට් එක කියනවා. ඒක කියනකොටම අරුට බඩ යනවා. දාඩිය දාලා වැක්කලා සීනත වටන. එතකොට දෙපැත්තෙන් දෙන්නේ කල්ලලා හිටවලා තියන්නේ. ඇයි මුට සී නෑ දැනටම. හම්බුලට පාරක් දෙන ඔළුව අනිත් පැත්තට කරකිනවා. ඇයි ආගෙන හිටපන් කියලා කියනවා. අපේ හඳුනේ මේ මානසිකත්වය කොහොමද කියලා කිව්වොත් අපේ කයින් දැන් බඩ යනකොට අපිට තියෙන මානසිකත්වය ඒ විදිහටම දැනෙනවා. දාඩිය වැක්කිරෙන මානසිකත්වය ඒ විදිහටම දාඩිය වැක්කිරෙනවා. කපනකොට ලේ යන්නේ නැහැ. නමුත් කපනකොට ලේ යන මානසිකත්වය ඒ විදිහටම දැනෙනවා. ගහනකොට රිදෙනව නේද? ඒ විදිහටම රිදෙනවා. කොහොම තියෙනවා. ඒ නිසා කැපෙනව නෙමෙයි. හැබැයි කැපෙනවා. ඇත්තටම කැපෙන්නේ නැහැ. හැබැයි ඒ විදිහටම කැපෙනවා. ඒ විදිහටම කෑ ගන්නවා. ඊනේ මිනිස්සු කෑ ගාලා අඬන්නේ දාඩිය දාගෙන ගැස්සිලා ඇරෙන්නේ. ඒගොල්ලෝ කියනවා මට ගැව්වා මට පුදුම විදිහට රිදුනා මට දරා ගන්න බැරුව ගියා මං කෑ ගාගෙන දිව්වා කියලා කියනවා. ඒ ඔක්කොම වෙලානේ. ඒ වගේ මනෝකය තියාගෙන වද දෙනවා. හැබැයි මේ මනෝකය හැටම්නේ ඕනම වෙලාවට ෆිසිකල් කරන්න පුළුවන්. දැන් එයාට තියෙනවා මේ කීයෙන් කට හිරන්න අකුසලයක්. ඒතර මනෝකය නෙමෙයි හිරන්නේ. ඒ කයට හත තියලා මේ ඒ කයට අවශ්‍ය විදිහට ඒකට සිතිවිලි ඇති කරනවා. ඇති කරාම ඒක ඊට පස්සේ දඟල් දාලා ගැට ගාලා කීයෙන් ගිරනවා කට. ඔව් ඒ විදිහට ඒ විදිහටම කුළු ගෙඩි වලින් තලනවා. ඔළුවට ගාන පාර අපේ ආන්දනේ ඔළුව යටිපතුලත් එක්ක සමාන්තර වෙනවා. නෑ. එහෙම නෑ මොකද? ඒ කුළු ගෙඩි එච්චර ලොකුයි. දැන් අපේ කයෙන් එළියට ගත්තාම කයෙන් ඉඳලා අඩි 3ක් විතර එළියට පැනලා දෙපැත්තෙන් 3 කෙනා ලොකු ගෙඩිය. ඒ යමපල්ල ආවිල්ලා ඕම තනියතෙන් ගාන්නේ. ඒ එක පාරක් දුන්නම නෑ මනස. ගත්තාම ආයේ කය හැදෙනවා. මොකද්ද කරලා තින්නේ කියලා ඇහුවාම ඌ කතා කරන්නේ නෑ ගාන එකයි. නැවතුත් උඩ දඬුවම් හම්බෙනවා. එකෙන් ආනවා මේ මොකද්ද දන්නේ යා කරපු වරද? ගෞතම බුදුහාඳුරන්ගේ ඔළුව කඩලා මේ නිදන් අරන්නේ. ඔළුවටමයි ගාන්නේ යකඩේ. ළඟෙන් කාගේ හරි යමපල්ලෙන් ඇහුවම ඔක්කොම දන්නවා ඉතින්. මේ ඇස්ට්‍රල් වලින් ගිහිල්ලා ඇහුවාම එයා කියනවා මේ ගෞතම බුදුහාඳුරන්ගේ ඔළුව හාරලා නිදන් අරගෙන කියලා. නවත්තන්නේ නැහැ. ඕම ගාලා ඉන්නවා. දැන් ටර්න් එක වෙනස් වෙන්න ඕනේ. ඕම ගාලා හයින් වුණාම අනිත් එක ඕම ගන්නවා.
අරක වෙනස් වුණාද නැද්ද කියලා එයා දන්නේ නැහැ. ටර්න් එක යනවා. හැදෙනකොට අනිත් එකනේ ඊළඟ ගානකොට මෙයා ඕෆ් වෙනවා. එයාගේ ඩේ ඕෆ් එක. අරුවට නිදහසක් නෑ. අවුට ඩේ ඕෆ් මෙඩිකල් ලීව් මොකවත් නෑ. එතකොට නම් ඒ ගහන කට්ටියට කර්ම සැදෙන්නේ නැද්ද? හැදෙනවා. ඒ කට්ටිය මොකද? ඒකෙමනේ ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. දැන් දෙවිවරු මොනවලින්ද ජීවත් වෙන්නේ? ප්‍රීතියෙන්. ප්‍රීතිය ආහාරයක් වශයෙන් ගන්නවා. අපි මොනවද ගන්නෙ? කෑම බීම රස. ලුණු ඇඹුල් ආහාරයට ගන්නවා. අර කට්ටිය ද්වේෂය ආහාරයට ගන්නෙ. යම රජු දක්මිටි කාගෙන ඉන්නේ. කොයි වෙලේ තරහින් ඉන්නේ. ඒ ද්වේෂයෙන් තමයි ඒගොල්ලෝ පෝෂණය වෙන්නේ. ආහාර ගන්න මේ විදිහට. යමපල් ඔක්කොම ද්වේෂය තමයි ආහාරය. ඒ ගානකොට තරහින් ගානේ තරහින් තමයි එයා ජීවත් වෙන්නේ. නැත්නම් තරහා ගත්තේ නැත්නම් එයා ජීවත් වෙන්නේ නැහැ. ආයි කාලේ වුණාම එතනම ආයි ඉපදෙනවා. අපායේ යමපල්ලා වෙන්න අකුසල වගේක් තියෙනවා. ඒ අකුසල කරලා ගියාම කිසිම මොහතක යා නැවත උඩට එන්නේ නැහැ. එන්න බෑ. කල්ප කෝටි ලක්ෂ 75100 අසංකේය 25 ලක්ෂ 4575 ඕම කියලා ගානක් කිව්වොත් ඔබ වහන්සේ කීයද කියලා කියන්න පුළුවන්. ඕ වගේ එකක් තමයි වෙලා තියෙන්නේ. ඒ මිනිස්සුගේ ආයුෂ කොච්චරද කියලා අහුවම එක්කෙනෙක්වත් උත්තර නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඇයි ඒ ගාන හැම පාරටම කල්ප ගණන් ඇදිනවනේ. ඒ අපායට සමවැදිලා බුදුහාඳුරෝ යම රජුට අවසර දෙනවා හැම බුදුවරයෙකුටම. ඒක බුදුහාඳුරෝ පෙන්වලා තියෙනවා නේ අපායේ. කසරයක් මහ පොළොවේ නිකන් මේ මොකක්ද ඒකට කියන්නේ ප්‍රොජෙක්ටර් ඒ වගේ නිකන් ફોකස් කරලා පෙන්වලා තියෙනවා. කොච්චර මිනිස්සු සී නැති වටනද කියන්නේ. කොච්චර මිනිස්සු අපවත් වුණාද? පණ ගියානේ. ඒක බලන්න බෑ. මරණයෙන් පස්සේ අපේ අකුසල වලට අපේ ලෝභ දේශ මොහ වලට මේ තරම් දඬුවමක් තියනවා කියන එක මිනිස්සු දන්නේ නැහැ. ඒ වුණත් ඔක්කොම උරපලා දාලා කොයි වෙලෙත් උපාසක වශයෙන් ඉන්නේ. කොයි වෙලෙ සාදු කියන නමෝ තස්ස කියනවා. එහෙම තමයි ඉන්නේ මිනිස්සු. ඒක එක සැරයක් කර එක දැක්කන. ඒ තරම් භයානක තත්ත්වයක් ඒක. යම රජුරෝ ටිකක් දක්ෂයි අනිත් අයට වඩා. මේ දඬුවම් දෙන්නේ මට ඕන නිසා නෙමෙයි. ඒ කට්ටිය කරපු කර්මයට ඒ කට්ටියට මේක සිද්ධ වෙනවා. ඔව්. කියලා එයා හිත හදනවා. එයා ටිකක් දක්ෂ කෙනෙක්. එයා හිත හදනකොට එයා ඒක කරලා නැහනේ. ඔව්. ඒ කට්ටියගේ කර්ම ගෙවා ගන්න උදව් කරනවා. ඔව්. මුට ගහනව නෙමෙයි. මුටි කණ්ඩ කර්මයක් තියෙනවා. ඒ කර්ම ගෙවලා නිදාස් වෙලා ගිහලා රාත් වෙන්න බුද්ධ ශාසනික බණාන්න අපි උදව් කරනවා. මේක ගෙව්වේ නැත්නම් යන්න බෑනේ. ඒ ගෙවන්න උදව් කරනවා. එහෙම හිත හදන. එතකොට කුසල්ල දෙනවා යාට. ඒ ටික අරගෙන තමයි ඒ සප් නැත්නම් ඒ දාන දෙන්න කොයිද ඉන්නේ මිනිස්සු? දැන් ඒ අපට අටපිරි කර තියෙන කප්පෘත්‍යාන කරේ තියන යන්න කොයිද බෝධිචෛත්‍ය තියෙන්නේ? මොකවද? ඒ ටෙක්නික් එක කොච්චරද කියලා කිව්වත් එයාත් ගොඩාක් සංසාරේ බණාපු කෙනෙක්. විශේෂ මේ බරපතල මේ පාප කර්ම නිසාලු එයා එතනට ඇවිල්ලා ඉන්නේ. එයා ඒ දක්ෂකම අර වඩපු ඒ ප්‍රඥාවෙන් එයා එක අනිත් පැත්තට හරවනවා. හරවුවාම ඒක පින බවට කුසලයේ බවට පත් වෙනවා. පත් වෙනවා උඩට එන්න බෑ. එයාට නිදාස් වෙන්න බෑ. සාන්න කාලයක් එයාත් ඉන්නවා. කාශ්‍යප බුද්ධ ශාසනය කරපු වැඩි වලට ගුටි කන හාමුදුරුවෝ තාම ඉන්නවා. ඒකට හිතා ගන්නකෝ මේ මිනිස්සු කොච්චරනම් දුක් විඳලා තියෙනවද? ඒතකොට මේ වේදනාවට පුරුදු වෙන්නේ නැද්ද ඒ කට්ටිය? වේදනාවට පුරුදු වෙන්න බෑ. හේතුව වේදනාවට ටිකක් උරු වෙලා එයා ඒකට ඔරොත්තු දෙනවා. එහෙම නැත්නම් ඒක දැන් අර ගුටි කාලා ගානක් නැති වෙන්නේ. එහෙම වෙනකොට ටක් ගාලා අනිත් එකට වෙනස් කරනවා. වෙනස් කරපුවම ඒක අලුත් එකක් නේ. ඒක ආය ගන්නවා. අර සාමාන්‍ය කුළු ගෙඩි තියෙන රාතල් 5 6 සාමාන්‍ය අතින් ගන්න පුළුවන්. ඒ වගේ අංග જાතිය තියලා මේ යකඩකට තියලා තලනවා. මේ විසික් වෙනවා. ඒක කයට අරගෙන ඒ අණුවල ඒ මනෝකය කය බවට පත් කරලා දෙන්නේ. බලනකොට ඉස බාලයාගේ. කෙස් මොකවත් නෑ. එතකොට මෙයා ඇයි ඉස බාල තියෙන මානෙක්? කවුද? කකුසන්ද බුද්ධ ශාසනේ බාලපචාර කළ පොඩි හාමුදුර නමකට. ඒ පොඩි හාමුදුර රාත් වෙලා ඉඳලා තියෙන්නේ. උන්වහන්සේ දන්නේ. රාතේකට ඒක කරලා තියෙන්නේ. එතකොට කකුසන්ද බුද්ධ ශාසන කාලේ ඉඳලා මේ ගෞතම බුද්ධ ශාසනය 2600 වෙනකම්ම ඒ මනුස්සක අංග જાති තලනවා. කෑ ගන්නවා. බිත්ති වල හිරියන්න කෑ ගන්නවා. ඒක පාරක් එච්චර සරයි. විනාඩියකට තප්පර 8යි පාරවල් 15ක් විතර වදිනවා. ඒ හැම පාරකම මේක ඇදෙනවා. ආයි ගන්නවා. ආයි ඇදෙනවා. සෙල්ලන්නේ මේ යම කුසලයක්ම අපේ හාඳුරුවෝ. ඒවා කවදාද දිනු වෙලා ඔබ වහන්සේලා ඒ ඇස්ට්‍රල් වලින් ගිහිල්ලා ඒවා බැලුවොත් මේ ජීවිතේ ඕනේ නැහැ. ඉන්න හැම මොහොතේම ඉපදීමට හේතුවක් ඇදෙනවා. කර්ම ඇදෙනවා. ඒ නිසා ඕනේ ජීවත් වෙන්න කියලා ඒ ජීවිතේ පිළිබඳ කිසිම ආසාවක් නැහැ. මුදල් වල ආසාවක් නැහැ. කාන්තාව දකින්නකොට හැඬෙනවා. මුන් නිසානේ මට මෙච්චර කර්ම ඇදින එක. රාගය හැදෙන්නේ නැහැ හාමුදුරු. හැඟීමක් එන්නේ නැහැ. කෙටියම කියනවා ඒක දැකපු කෙනෙකුට හැඟීමක් පාළ වෙන්නේ නැහැ. කෙටියම කියනවා. මලකඳ වාගේ ඉන්නේ මට මෙලෝ අතර නැතුව කල්පනා කරන මොකද්ද මේ වෙලා තින්නේ අපට කියලා. චර භයානක තත්ත්වයක් ඒක.
භෞතික කයෙන් යන්න බෑ. හේතුව අපේ තියෙන කය හැදිලා තින්නේ මේ සාමාන්‍ය සෙල්සියස් 38කට 40කට උපරිම වරොත්තු දෙන විදියට. 1000 ගණන් සෙල්සියස්. ඇතුල් වෙනකොටම ඇටකට මේ කය දිය වෙනවා මස්. දිය වෙලා වැක්කිරෙනවා. ගොඩාක් ලඟ වෙනකොට ඇටකටු විතරක් තියෙනවා. ඇටකටු උණු වෙනවා. ඇද වෙනවා. ඉස්කබලේම හැද වෙනවා. තවත් ලඟ වෙනකොට ඒ ඔක්කොම දිය වෙලා වැටෙනවා. වැක්කෙනවා වතුර වාගේ. වැක්කෙනවා. යන්න බෑ. තේජෝ ධානයට සමවැදිලා උපරිම ඉන්න පුළුවන් සෙල්සියස් 100යි. 100යි ඉන්න පුළුවන්. සාමාන්‍ය තේජෝ ධානයක ඒ වගේ රස්නයකට ඔරොත්තු දෙන්න ඉන්න බෑයි. පොඩි මොහොතකර ධානය කැඩුනොත් ඉවරයි. දෂ්ට වෙලා යනවා යා. ඒ මොහොතේ ධානය නැහනේ. ඒ නිසා එච්චර රිස්ක් එකක් ගන්න නැහැ ඒගොල්ලෝ. දැන් 이르දියක් නම් ධානය කරනකොට ප්‍රශ්නයක් නැහැ. කොහේ හරි ඉතින් ගහකට වැටලා අතපය බැන්ඩේජ් එකක් දාන්න සනීප කරන්න පුළුවන්. දැන් සෙල්සියස් 20 ලක්ෂයක් විතර රස්නේ තියෙන තැනක ධානය කරුණා නම් ඒකේ තත්ත්වෙ මොනවා වේද? පවුඩර් වගේ නිකන් කුඩු වෙලා යනවා. ඒක භයානකයි. ඒ නිසා ඒ වගේ රිස්ක් එකක් ගන්න නැහැ. මනෝකයට එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. ඒ නිසා මනෝකයෙන් තමයි ඒවා රිසර්ච් කරන්නේ. දිව්‍ය ලෝක වලට කයින් යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අරවට යන්න බෑ. ඒකට ඇස්ට්‍රෝලජියෙන් පෘථිවියෙන් එළියට ඇවිල්ලා ඉතින් පල්ලෙහ බලුවට අපාය පේන්නේ නැහැ. පේන්නේ නැහැ. ආලෝක වර්ත ගන්නක් යන්න ඕනේ. ඊයව තමයි පේන්නේ. ළඟ කිව්වට අපේ මේ පේන ළඟ නෑ. දැන් අඟාරු පේන්න තියෙනවා අපෙන් මේ ගලක් විසි කරලා ලණුවක් ගැට ගාලා විසි කළා ඒක එල්ලිලා යනවනේ මේක. මේ ගහක ගැට ගාලා. නේද? දැන් හඳ මෙන් පෙන්න තියෙනවාට අපෙන් කොච්චර ලක්ෂ කීයක් දුරයිද ඒක? සතපු ලක්ෂ කීයක් දුරයි. එහෙම ළඟ තිබුණා නම් කෙලිම මේ හොඳ තේඩාවකට ගලක් ගැට ගැව්වා. නැත්තම් මේ කොක්කක් ගැට ගැව්වා විසි කරලා ඒක ගහකට මාට්ටු කරලා මේ බඳිනවා හොඳ කුඹුක් ගහකට. මන්දලේ ඒක එල්ලිලා යනවා මිනිස්සු. කෑම් බීම ටිකක් අරගෙන. ඒක තරලයක්වත් ළඟ නැහැ. එහෙම පේන්න තිබුණ තරු කියලා කියන්නෙම ආලෝක වර්ෂ ගණන් ඈත තියෙනවා. මේ රායට පේන්නේ තරු. ඒ ඔක්කොම ග්‍රහයෝ. හොඳට දිලිසෙනේ ඔක්කොම හිර. හිරත් දිලිසෙනවා. හිරෙන් තරංග වැදිලා බැබලෙන අනිත් ග්‍රහයොත් දිලිසෙනවා. ඒ ඔක්කොම ග්‍රහයෝ. ඒවා ළඟ නෙමෙයි තියෙන්නේ. මේවා බැලි වාගේ පේනුනට ඒ ඔක්කොම ළඟ නෙමෙයි. ආලෝක වර්ෂ ගණන් ඈත. එතනට ගිහිල්ලා හැරිලා බලුවම අපේ එකත් දෙන්නේ වගේ තිතක් වාගේ. හොයන්න බෑ. ගියොත් ගියා තමයි. දිසාවල් නැහනේ. දැන් මේකේ ඉන්න නිසා අපි උතුර දකුණ නැගෙනහිර බස්නාහිර කියන ඉරට සාපේක්ෂව. දැන් එහෙම කියලා ඉරක් නැහනේ. උතුර දකුණ හොයන්නේ කොහොමද? දිසාවල් හොයන්නේ කොහොමද? කවුද දන්නේ? මාලිමාය තියලා කොයි පැත්තට කරකන්නද? මාලිමාය දිසාව පෙන්වන්නේ නැහැ. මේ කඩම් වැටෙන එක කොච්චර වේගෙන් යනවා කියලාද හිතන්නේ? විනාඩියට සතපු ලක්ෂ ගණන් වේගෙන් යන්නේ. එහෙම යන එක තමයි ඕම වැටෙනවා වගේ පේන්නේ. එච්චර වේගෙන් වැටෙනවා. ගිල ඊට පස්සේ යාගේ වේගය අඩු වුණාම නවතිනවා. නැවතිලා එතන පවතිනවා. ඇයි වැටෙන දියාවක් නැහැනේ. මේකේ ගැඹුර කොයිද කියලා කවුද දන්නේ? ආලෝක වර්ෂ මිලියන ලක්ෂයක් ගියත් කෙරවලක් නැහැ. ඒ නිසා මොනවා වැටුණත් වැටෙන්නේ නැහැ. එයාට වැටෙන්න පුළුවන් ධාරිතාව ගිහලා ඊට පස්සේ නවතිනවා. මේ විශ්ව තරලයට නිකන් ඇස්ට්‍රල් එකට උඩ ගිහිල්ලා පෘථිවිය සාමාන්‍ය මේ වගේ ප්‍රමාණයට නිල් පාට ග්‍රහයකනේ ඒ වගේ ප්‍රේණ ප්‍රමාණයට එළියට යනවා. ඊළේ අවකාශය තුල හෝම අද්දක තියන්නේ මේ විශ්වය දිහා බැලුවාම කිසිම සිතවිල්ලක් ඇදෙන්නේ නැහැ. ලෝභයක් ඇදෙන්නේ නැහැ, ද්වේෂයක් ඇදෙන්නේ නැහැ, මෝහයක් ඇදෙන්නේ නැහැ, රාගයක් ඇදෙන්නේ නැහැ. සිතවිලි ඔක්කොම එම්ටි. ඇයි සිතන්න නාම රූප නැහැ. මොකවත්ම නැහැ. පේන්නේ නැහැ. මොකවත්ම නැහැ. සිතෙන්න නාම රූපන. සිතට සිතෙන්න ඕනේනේ. ඒ අවශ්‍ය පීඩනේ ලැබෙන්නේ නැහැ යාට. ඒ නිසා මොකවත් නෙන්නේ. අර නිකන් ඔක්කොම නැවතුණා වාගේ. බඩගිනි හැදෙන්නේ නැහැ, වතුර තිබා හැදෙන්නේ නැහැ. රාත් නෙමෙයි ඒ වගේ. නැවතුණා. ඒ වේව්ස් එකෙන් එළියට ගිහිල්ලා අපි. මේ වායුගෝලය තුල තමයි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. ආයි නැවත ඇතුල් වෙලා මේ වායු තරලෙන් ඇතුල් වෙච්ච ගම ඕන් එන්න ගන්නවා. නයාග්‍රා බීච් එක පොඩ්ඩක් බලාගෙන යන්න නැත්නම් සුද්ධිය නාන වැටි කියලා ඉතින් ඔළුවට එන්න ගන්නවා ඕගාලා. වෙලට වැලක් දන්නේ වයි වලාකුල පාත් කරගෙන යමු වෙලට ගා බේර ගන්න ඕම ඔක්කොම එනවා. එතකොට තමයි කල්පනා මේ එකක්වත් හිතන ආවේ නැහැ. එහෙනම් අපි මේ නාම රූප තුල ඉන්නවා කියන්නේම සිතවිලි හට ගන්නවා කියන එක තමයි. සිතවිලි ඇවිල්ලා ඒකට අවු වෙන්නේ නැතුව ඉන්නවා. ඒක තුලින්ම නිදහස් වෙන්න ඕනේ. ඒක ඒ දෙකටම අවු වෙන්නේ නැති ස්පේස් එකක්. අවකාශයක්. ඒක මොකවත්ම නැහැ. සිතවිලි එන්නේ නැහැ. අම්බ කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. ඒක වැඩපොළවල් නැහැනේ. ආධාර කරන මිනිස්සු නැහැ. එහෙම මුදල් පරිභෝජනය කරන්නේ බැංකු නැහැ. එහෙම එකක් නැහැ. ඒ නිසා එහෙම එකක් හිතෙන්නේ නැහැ. කුටියක් හදාගන්න ඉතින් කොයිද තියෙනව ගල්වල සිමෙන්ති. ඒව මොකවත් ඉන්නේ නැහැ. නිකන් ඉස් වෙලා ඉන්නවා මේ
හිතන්න කියලා හිතුවට හිතෙන්නේ. එහෙම හිතෙන්න හදාසක්. හිතන්න දෙයක් නැහැ. නැවතිච්ච ස්වභාවය. අර එක හාමුදුරනම කිය බුදි කරවලා දත් දෙකයි කකුල් දෙකයි මේසේ කොන් අතරට දාලා ගැට ගාලා තියෙන දන්වැල්ලුනේ. ගැට ගාලා අර ලොකු කීයක් තියෙන බණ්ඩි කිය. ඒකෙන් හිරනවා. ඔළුවෙන් ඒම හිරනවා දෙකට. ඒ හිරාගෙන කීයට බෑගෙන යනවා ඇඟෙන් උඩින් ආවේගෙන එනවා. ආයි මුලින් ඉඳලා ආයි හිරනවා. ආයි ආවෙන ආයි හිරනවා. කෑ ගන්නවා. කෑ ගාගෙන යනකොටම දිවත් එක දෙකට පැලෙනවා. එතකොට සද්ද පොඩ නවතිනවා. බෙල්ලට ගෙනලා ආයි ආවෙනවා ආයි කෑ ගන්නවා. පල්ලට ගාගෙන. ලේ වැක්කෙනවා දෙපැත්තට. මොකද්ද මෙයාගේ වරද කියලා ඇහුවාම බෝධියේ අත්තක් ටිකක් බර වැඩි කියලා වල හත්ත කපලා හම්බුනේ. බෝධිය අත්ත කපලා. බුදුවරයෙක් පිට දුන්න බෝධියක් ඒ බුද්ධ ශාසනය පවතින සමයේ අත තිබ්බොත් ඒක බුදුහාමුදුරන්ගේ ඇඟට අත තිබ්බා කියලාලු කියන්නේ. සර්වඥතා ධාතුන් වහන්සේ නමක් බුද්ධ ශාසනය තුල පිරිනිවන් පාණ්ඩ කලින් පවතිනවා නම් ඒකට අත තිබ්බොත් ඒක බුදුහාමුදුරන්ගේම ඇඟට අත තිබ්බා සමානලු. ඒක ආයි මොකවත් නැල්ලු. මිනිස්සු ඒක පූජනීය ගාක් වශයෙන් සලකන්නේ. අත්ත ටිකක් දිග වැඩි පාට වැඩි කියලා උන්වන්සේ ඒක කප්පවලා. බණ්ඩි ගෙතේ හිරන උන්වන්සේ. අර ගහ ඉරවුවා වාගේම තමයි ඉරන්නේ. හැබැයි ඒක දැක්කාම අපට හිතෙන්නේ ඒක වැරදක් නෙමෙයි කියලා. මිනිසුන්ට කරදර වාහන වලට අතු වැටෙනවා. ඉතින් මිනිසුන්ට ඉතින් කරදරය යෝක කියලා අපි හිතන්නේ. නමුත් ඒකේ යථාර්ථය අපි හිතන්නේ නැහැ. අපි පැල කරාද ගා? නෑනේ. ඉබේනේ ඇදුනේ. එන එක ස්වභාවික ප්‍රශ්නයක්. ඕන කෙනෙක් ඒ තීරණය ගත්තද? අපි කවුද ඒ තීරණය ගන්න? ඔය ධාතු මන්දිර වලත් මේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ කාලේ ඒ ඔක්කොම නටමුඩ් වෙලා තින්නේ මත්තරපු නිසා. දැන් සමහර මේ පුරාවිද්‍යාවෙන් ඇවිල්ලා මේ පුරාවිද්‍යාවට අයිති චෛත්‍යරමේ ඔක්කොම තින්ත ගන්නවනේ. ගෑනුනේ නගින්නේ. කලිසම් ගාගෙන ගෑනු නගලා චෛත්‍ය වල ඉඳගෙන ගර්භයේ වාඩි වෙලා තින්ත ගන්නවා. සමහර බුදු පිළිමේම තින්ත ගන්න මට හම්බෙලා තියෙන ෆොටෝ එම නැගලා අර අතේ උරපත්තේ ඔළුවේම වාඩි වෙලා ගෑනු. ඒතර පස්සපැත්ත ඔළුවේ උඩ තියාගෙන තිරස තියාගෙන තින්ත ගන්නවා. තථාගත පිළිමයක් සුද්ධ කරන්න නැකට ගොඩ වෙලා හරි කොමරි ඒක සුද්ධ කරන්න ඒක සාමාන්‍ය කර්මයක් හැදෙන්නේ නැතුව කරන්න පුළුවන් සාමාන්‍ය සෝතාපන්න කෙනෙකුට. ඒ වගේ මාර්ගඵලලාභීකුලේ චේතනාව හරියට හදන්න පුළුවන්. එහෙම නැතුව කොච්චර පිළිසිදු කරත් ගෙදරට ගියාම බුදුහාමරගේ ඇඟට නැග්ගනේ මම අර මේම තියාගෙන මේ අතට කකුල තියලා නේද මම උඩට ගැම්ම ගත්තේ බුදුහාමර පෑගුවානේ කියලා නිකන් හරි එන්නේ නැද්ද? ඒ ආපු ගම අර්ථ වෙනස් වෙනවා. අර චේතනාව කන පිට අරිනවා. සෝතාපන්න කෙනාට එහෙම වෙන්නේ නැහැ. එයාට වෙන්නේ නැහැ. සතර පායට වැටෙන මානසිකත්වයක් එයා තුළ නැති නිසා එහෙම චේතනාව කියන්නේ නිසා එයාට සුදුසුකම් තියෙනවා. හැබැයි තීන්ත ගන්න කිසිම කෙනෙක් සෝතාපන්න වෙච්ච කට්ටිය නෙමෙයි. ඒ නිසා ඒ කට්ටියට කර්මය දෙනවා. පොඩි ළමෙක් තාත්තගේ අඟේ නගිනවා. පිටපැත්තෙන් නැගලා ඔළුවට ගාලා කකුල මේ පැත්තේ උරපැත්තෙන් දාලා බල්ටි ගාලා කොමර මෙතන නගිනවා. මොකද පුතේ කියලා ආයෙ අර මෙන්න දෙනවා. වායි පිටපැත්තෙන් බඩ ගාලා ගිලා කන හල්ලලා කනෙන් තමයි ගැම්ම ගන්න. අරගෙන කොමරි කකුල ආයෙ උඩ දාලා නගිනවා. කර්මය දෙනවද? ලොකු එකෙක් යන ගම උරපත්තේ පයින් එකක් දීගෙන යනවා. කොහොමද ඒ කර්මය? අපායටම යනවනේ. දැන් මෙයා මෙච්චර පෑගුවා කර්ම දුන්න නැල්ලු අර තාත්තා අයින් එන්නකො තාත්තා කියලා පයින් එකක් දුන්නා. තාත්තා අනිත් පැත්තට රෝල් වෙලා ගියා. නමුත් අරයා උදේ ඉඳලා අවස් වෙනකම් ඇඟේ නගිනවා පාගන ඔක්කොම කරන හැබැයි කර්ම දුන්නේ නැහැ. එයාගේ සිතට එහෙම එකක් නැහැ. මෙයා ගාපු පාර කෙලිම අපායේ නවතී. ඒක හදන්න බෑ. ඒ චේතනාවට අනුව තමයි කියන්නේ. පුදුජන කෙනාට කොච්චර අපි ආරුඩ කරලා ඒ වත් පිළිවෙත් කරලා බුදුන් වැඳලා පන්තිල් අරගෙන තින්ත ගන්න කියලා කිව්වත් ඒ මනසට චේතනාව වෙනවා. සාමාන්‍ය පොළොවට කය තියනවා වගේ නෙමෙයි බුදුහාමුදුරන්ගේ ඒ පිළිමකට කය තියනවා ටිකක් අර ඇඟ ඉරි වැටෙන ගතියක් ඒක එනවා. ඒක එනවා කියන්නේ අර චේතනාව වෙනස් වෙනවා. යම රජුගේ දත් මෙටි කනවා එතකොට. ඒක ඔක්කොම බලන්නේ ඉන්නේ. මේ විෂුවල් එකක්වත් වැහිලා නැහැ. ඔක්කොම ඕපන් තියෙන්නේ. data ඔක්කොම ඕපන්. රුවන්වැලිසෑයට මල් පූජා කරනකොට දිව්‍ය ලෝකෙන් සාදු කියන්නේ නැද්ද? කොහොමද දිව්‍ය ලෝකේ දන්නේ විෂුවල් එක පේනවා. එහෙනම් අපි මාළු බාන එක පේන්නේ නැද්ද? ඒකත් පේනවා. ඒකත් පේනවා. මේ ලෝකේ එකක්වත් සැලවිලා නැහැ. ඔක්කොම විවෘතයි. අපි හිතාන්නේ කවුරුත් දැක්කේ නැහැ කියලා. නොදන්න කෙනෙක් නැහැ. අපි විතරලු දැනගෙන ඉන්නේ කවුරුත් දන්නේ නැහැ කියලා. බලන්න තේරෙම දන්නවා. අර කවියෙක් ලියලා තිබුණා. ගාත මේක කපුටෙක්වත් උඹ දිහා බලන්නේ නැහැ. නමුත් මුළු ලෝකෙම මිනිස්සු උඹ දිහා බලනවා වාගේ දැනේ. ප්‍රේමය උඹ ඊටට ආවොත් කියලා කියනවලු. ප්‍රේමය ඊටට ආවම උට වෙනවලු මිනිස්සු ඔක්කොම බලන් ඉන්නවා මේක මාත් වෙන බලනකොට කපුටෙක්වත් උදියා බලන්නේ නැහැ.
නම ඌට හිතනවලු මුළු ලෝකෙ මිනිස්සු දිහා බලනවා වගේ. රාත්‍රියේ දිගයි වාගේ පෙනෙනවලු. මොඩය ඒ රාත්‍රියත් පැය 12යි. ඒක දැනෙන්නේ නැල්ලු. ඒතෝ ප්‍රේමිය මුතුලට ඇවිල්ලා. ඒ කවියේ එමෙ තියෙනවා. ලෝකේ තියෙන ඔක්කොම පෑන් ටික ගොඩ ගැව්වත් උඹට ලියන්න පෑන් මදි වාගේ දැනෙනවා. හැබැයි උඹ ලියපු කතාවකුත් නැල්ලු. මොකවත් ලියලා නැහැ. හැබැයි කොච්චර පෑන් තිබුණා පෑන් මදි වාගේ දැනෙනවලු. ඒ තරම් උට කවි පාළ වෙනවලු. ඒ උට වචනයක්වත් උ ලියලා නැහැ. හැබැයි පෑන් ටික මදි වාගේ දැනෙනවලු. බලන්න මේ උම්මත්තක ස්වභාවය. එහෙම එකක් තමයි වෙලා තියෙන ලෝකෙට. මිනිස්සු මුලා වෙලා ඉන්නේ. කෙලෙස් වලට මුලා වෙලා ඉන්නේ. යථාර්ථය දකින්න බෑ. යථාර්ථය පේන්නේ මේ වගේ භයානක තත්වයක අපි ඉන්නේ. දැන් මගේ උස්ම ගියොත් මං කොහාටද යන්නේ? අපායටද, දිව්‍ය ලෝකෙටද, මිනිසත් භවයට, තිරිසන් ලෝකෙටද, පෙරේත ලෝකෙටද? නිකන් හිතුවාම මම අවංකවම දන්නවනේ මම පිරිනම් පාලා නැහැ කියලා. රාත් වෙලා නැහැ. දිව්‍ය ලෝකයන් මොකවත් කරේ නැහැ. අකුසල ලැස්තු නිකන් මෙනෙහි කරලා බැලුවාම අදවතටම දැනෙනව නේද? හොඳ තැනකට යන්නේ නැහැ කියලා. එහෙනම් අපි ඉක්මන් වෙන්න එපා හොඳ දේවල් කරන්න. අර ධාරිතාවට වඩා හොඳ ධාරිතාව වැඩි කරන්න එපායි. දස කුසල් වඩන්න එපායි. නියතමානිකමෙන් අවංකකමෙන් යටහත්පත්කමෙන් බැබලෙන්න එපායි. මැරෙනකොට මේ එකක්වත් මට පීඩ වෙන්නේ නැහැ. මගේ ಗುಣ විතරයි පීඩ වෙන්නේ. එහෙනම් ಗುಣ අඹාගෙන යන්න එපායි. අර ඩොලර් අඹාගෙන මිනිස්සු යන්නේ යුරෝප වලට. ಗುಣ අඹාගෙන යන්න එපා ඉස්සරහට. නැත්තම් පෙරදෙනවා. අවසාන මොහොත, අන්තිම මොහොත ඇස්වල කඳුළු පිරීලා දත් දිකාගෙන ඉපස ගන්න බෑ. ඇස්ටල් එක ආශ්‍රමයේ පුරුදු කරනවා. පොඩි කාලේ. ඒ සෙට් එකම අරගෙන ගුරුවරයා එක්කගෙන යනවා පායට. ආශ්‍රමයේ අන්තිම අවුරුද්දේදී එක්කගෙන යන වෙන මොකටද නෙමෙයි. කවදාකවත් මානකම තපස්කම අත්හැරලා හිමාලයෙන් නොයන පිණිසත් කිසිම මොහතක මේ සපතම්පත් සපයි කියලා මුලා නොවන පිණිසත් කාන්තාවකට භූමියකට රත්තරන් මුතුමැණික් කියන වස්තුවට මේ තුනට කවදාවත් අසු නොවි ඉන්න ඒක පෙන්වනවා. ඔක්කොම නිදි කරනවා. නිදි කරලා වාහන සුදු රෙදි කැල්ලකින්. වේටි රෙදි වේටියකින් වාහන. වාල සංකල්පය තියෙන ශ්ලෝක කියලා සම්පූර්ණ ආරක්ෂාව දෙනවා. කිසිම භූතයට පෙරේතයට අතුලට රින්ගන්න බෑ. කියලා ගුරුවරයා කියනවා හැමෝගේ මනසින් අල්ලගන්න කියලා. ඔක්කොම මනසින් අල්ලගන්න. අල්ලගත්තාම පළවෙනි එක්කෙනාගේ මනසින් යාල්ලනවා. අල්ලලා දැන් අපි පිටත් වෙනවා කියලා නැගිටිනකොට ඒම නිකන් අර දුම් තියෙන සුදු පාට උමාල වගේ සෙට් එකක් නැගිටිනවා. ඒ ඔක්කොම මේ කට්ටිය තමයි. අරගෙන එක්කෙනාට එක්කෙනා අත් අල්ලාගෙන ගුරුවරයා පළවෙනි එක්කෙනා ගත්ත අරගෙන එළියට එක්කන්. එක්කන් ගිහලා කියන දැන් අපි ආශ්‍රමයේ අත්හරිනවා. අපි ඉන්දියාව අත්හරිනවා. දැන් අපි පෘථිවිය අත්හරිනවා. දැන් අපි පෘථිවියෙන් පල්ලෙහාට යන්න යන්නේ. හරි ඝනයි, හරි බරයි. ඒක හරි පීඩිතයි. පීඩනේ වැඩි, ගුරුත්වය වැඩි ප්‍රදේශයක්. එක්කෙනෙක්වත් අතහරින්න එපා. තදින් අල්ලගන්න. අපි දැන් යනවා. අන්තිම එක්කෙනා නිතරම තමන්ගේ ඉස්සරහින් ඉන්න කෙනා දිහා 100න් ඉන්න ඕනේ. එයා ඊළඟ එක්කෙනා පිළිබඳ 100න් ඉන්න ඕනේ. කොහොමම ඉන්න. මගේ ළඟ ඉන්න එක්කෙනා ගුරුවරයා පිළිබඳ 100න් ඉන්න ඕනේ කියලා අරගෙන යනවා. ඉස්සෙල්ලාම එක්කගෙන දැන් පොළවේ තියෙන ලස්සන තැන් වලට එක්කගෙන යනවා. දියැලි ලස්සනයි. අත්හැරෙනවද කියලා බලනවා. එක්කෙනෙක්වත් අත්හරින්නේ නැහැ. ලස්සන වනාන්තරකින් බස්නවා. මෝයෙම උන්ට පේන්නේ අපිව. මොහා ළඟට ගිහිල්ලා බලන ඌගේ අස් ළඟට බලන ඌගේ ඇහෙන් අපිව පේනවා. ඒත් මොහා කොහොම කරනවා ඌට පේන්නේ අපිව. ඒ තැන් වල ඔක්කොම එක්කගෙන එක්කගෙන ගිහිල්ලා ඒම පල්ලයට යනවා. යන්න පීඩනේ වැඩි වෙනවා. ටික වැඩි වෙනවා. ඊට පස්සේ වේගය වැඩි කරනවා. විදුලියට වඩා වේගය. ප්‍රෙෂර් එක දැනෙනවද? දැනෙනවා. ඒක දැනෙනවා. අරගෙන ගිහිල්ලා ඒ තරලෙට ළඟනකොට රතු පාටයි තරලේ. ඒ තරල ලඟ වෙනවා. ලඟ වෙලා දැන් පෘථිවියට ලඟ වෙලා ඒ ළඟට යනකොට ඊට පස්සේ බෝලයක් වගේ පේන්නේ නැහනේ. ඒ වගේ ඒකත් අර වෙනම තරලයක් වගේ බෝලයක් වගේ පෙන්නට ළඟට යන්න එහෙම නැහැ. ගිහිල්ලා බලනකොට විශාල භූමියක්. දැස්සම සම්පූර්ණ නිකන් අර ඩෙසර්ට් එකක් වගේ. ගස් මොකවත්ම නැහැ නිකන් අමුතුම පරිසරයක්. ඒක දැක්කම බය හිතෙනවා. නටමුන් වගේ තියෙන. ඒකට ගිහිල්ලා බයිනවා. දැස්සම එතන ඉන්නවා. මොකද ප්‍රශ්නේ කියලා අහනකොට ගුරුවරයා උත්තර දෙනවා. අපේ දරුවෝ තපස්කමින් ඉහළට යන්න ඕනේ. ඒ කට්ටිය මේ ලෝකයේ කිසිය මුලාවල් මායාවල් වලට අවු නොවන පිණිස. ඥාන පිළිබඳව දෘෂ්ටි ඇති නොවන පිණිස. ඉඩම් පිළිබඳව ආසාවල් ඇති නොවන පිණිස. මේ ලෝකයේ වස්තුවයි කියලා හිතාගෙන ඉන්න යකඩ වලටයි කොළ කෑලි වලටයි අවු නොවන පිණිස. මේ කට්ටියට අපාය පෙන්වන්න ඕනේ. යම රජුලංග අවසර තියනවාද? ගිය සතිය ඇවිල්ලා අවසරය ගත්තා කියලා. ටග්ගල මෙනේ කළා. ඔව් අවසරය ලැබිලා තියෙන්නේ. එහෙනම් යන්න පුළුවන් කියලා. සක්කගෙන යනවා. මම කියලා පෙන්නනවා. වතුර ටිකක් දුන්නා බොන්න.
මේ ලෝකේ කිසිම කෙනෙකුට ඒ වතුර බොන්න බෑ. පැන් ටිකක් පිළිගන්න කියනකොට පැන් වාදනය කරන පැන් නටනවා. සෙල්සියස් 300ක් විතර රත් වෙලා. ඇයි ඒ රස්නෙට ඒම තමයි තියෙන. ඒක තමයි අඩුම සීතල වතුර. ඒකට අත තිබ්බොත් මේ මනස එතනම ලෝදිය වාගේ. එතන උතුරන වතුර. ඒ කෝප්පෙට ගත්තම කෝප්පෙත් උතුරන වතුර. කොහොමද ඒ පරිසරය? ඒ වැරදි කරපු ගොඩාක් වැරදි වලට පෙන්නනවා. මෙන්න දඬුවම්. මෙන්න මිනිසුන්ට වෙලා තියෙන දේවල්. එක මනසේක බිම බුදි කරලා එන ගාලා තින්නක් වලට. බුදි කර. ගල් රෝලක් යනෝඩි. යනකොට මොකවත්ම නැහැ. ආයි කය හැදෙනවා. පිම්බෙනවා. ආයි ගල් රෝලක් ගන්න. සමතලක්. මේ වගේම ලොකු එකක් ඒක මනෝමය එකක් කියලා කියන්න බෑ. දරම් බරම් ගරම් ගරම් ගාලා අර ඇඹරෙන සද්ද ඔක්කොම ඇහෙනවා. කන් වලට ඇහෙනවා අපට. ඔක්කොම පොඩි වෙන අටකට පොඩි තරස් බරස් ගාලා අටකට කැඩෙන සද්ද ඔක්කොම ඇහෙනවා. ඒ ඔක්කොම නිකන් ලයිව් වාගේ තියෙන්නේ. අපිටත් නිකන් මොකද්ද වුණා නිකන් කරකල අතරියා වාගේ හිතා ගන්න බෑ මොකද්ද මේ ලෝකය කියලා. අපි නිකන් අන්දමන්ද වෙලා ගුළු වෙලා වගේ අපිට කටුමුත්ත නේව දැක්කා. දෙන්නෙක් ඉන්නා කොකු වාගේ මේම තියෙන අතරක් තියෙන කොකු. නිකන් මෙච්චරක් විතර උල්. මේම කටට දාලා දිවත් එක්ක මව් වෙලා පරස් ගාලා ඕම ඇදලා තිනා. තව එකෙක් ඊළඟ අතර දාලා ඕම ඇදලා. තව එකෙක් රතු පාටයි ලෝදිය කටට වක් කරනවා. කට වක් කරනවා. ඕම තියලා ඕම ඇදලා තියෙන. වක් කරනකොට යටින් එනවා කඩාගෙන. ශරීරය ඉල් කරගෙන යටින් යනවා ලෝදිය. වක් කරනවා. මොකද කිව්වම මේ අනුන්ගේ දේවල් කාලා තිනවා. අනුන්ගේ දේවල් රවට්ටගෙන කෑම කන්නේ මිනිස්සු. අනුන්ගේ දේවල් කාලා. ඒ දඬුවම් ටික දැකලා උඩට ඇවිල්ලා බලනකොට ඒ ආශ්‍රමයේ ශාලාවේ තම බුදි කරේ. මේම කකුලෙන් ගැව්වාම වතුර විසිකෙනවා. ඒ දරුවන්ගේ ඇඟෙන් ආපු දාඩිය, පයට ආපු දාඩිය ඔක්කොම ගිහිල්ලා වතුර ආගාර නිකන් කැසිකිලි කරාම. මේ වගේ කෝප වලින් 8ක් 10ක් විතර වතුර. හැමතැනම ගිහිල්ලා වතුර. ඔක්කොම ඇවිල්ලා එකතුලා මම කකුලෙන් ගැව්වාම වතුර බින්දු 8 විසිකෙනවා. කොහමද එනං ඒ කම්පනේ? දවස් 3ක් ගියා ඒ කට්ටිය දානශාලාවට කියලා කෑම කන්න. කන්නේ කන්න බෑ බඩගිනි හැදෙන්නේ. එක එකන වාඩිලා එක එක දිශාවේ කල්පනා කරනවා. අදටත් ඒ කට්ටිය තිවුරු හරියේ නැහැ. ಗುಣධර්ම හැරෙන්න වෙන මොකවත් කරන්නේ කවුරු මොනවා කරත් කවුරු මොන වගේ පීනක් දිනවා ඉවසගෙන ඉන්නවා. හේතුව එයාට ගාලා චණ්ඩියා වෙලා අපායට යන්න බෑ. අම්මා තාත්තා මොනම දුක් දුන්නත් ඉවසගෙන ඉන්නවා. තාත්තා මරලා අපායට යන්න බෑ. අරක දැක්කනේ. අපායේ වැඩ කරන දිශාවෙවත් ඉන්නේ. හැමදේම ඉවස ගන්නවා. හැමදේම දරා ගන්නවා. ලෝකේ කිසිම මොහොතක ඒ වගේ තත්ත්වයක් උදා කරගන්නේ නැහැ ඒගොල්ලෝ. අපායට ගිය මිනිස්සු මොනතරම් කම්පා වෙනවද? අපේ පවුලේ කට්ටිය කවුරුත් මේක දන්නේ නැහනේ. මේක අපිට වෙනවයි කියලා මරුණාම. එහෙනම් මේ කට්ටියටවත් ගිහිලා කියන්නකෝ කියලා මොනතරම් වැඳලා ඉල්ලනවද යම රජුරුවන්ගේ. ගිහිලා මේ කට්ටියට කියන්න මේ කට්ටිය මේවා දැනගත්තොත් ස්වාමීනි මේවා කරන්නේ නැහැ කවදාවත් අනුකම්පා කරන්නේ. ඒවා කියන්න ඕන තරම් ඉන්නවා. කට කියලා කිව්වම අරක වැයෙනවා. ඒවා කියන්න ඕන තරම් ඉන්නවා ආර්යවරු. මේන් කට්ටියන්න ඕනේ නැහැ. ඒවා කියන්න ඉන්නවා. පිළිගත්තොත් ගොඩ. නැත්තම් ඒකට අවශ්‍ය ටික මේන් කරනවා. ඒවා කියන්න තමයිලු ඒ සංඝයා ඉන්නේ. තපස්වරු ඉන්නේ ඒවා කියන්න. ආන්න නැත්තම් ඒකට කරන්න දෙයක් නෑ. කිසිම දෙයක් තේරෙන්නේ නැතුව අපි කරන මුරණ්ඩුකම්, ඊතුවාකාරකම්, මාන්නේ මේවා වල බරපතලකම අපිට තේරෙන්නේ නෑ. අපි තාගෙන ඉන්න අය ඔක්කොම අපේ දක්ෂකම් කියලා. ඔක්කොම දුර්වලකම් ආම්දුරු. ඔක්කොම මහා දුර්වලකම් අපේ. ඒවා කවදාරි දවසක අපිට තේරෙනවා ප්‍රමාද වැඩි. අදාගන්න කාලයක් නෑ. සියලුම අයට වැඳගෙන නියතමානී වෙලා අවංක වෙලා කීකරු වෙලා යටහත්පාත් වෙලා ලෝකේ මොනම දේ මට වුණත් කමක් නැහැ මගෙන් අපමල් රේණුකින්වත් කාටවත් හිංසාවක් පිළිදාවක් කරන්නේ නැහැ කියන උත්තමයා මේ ලෝකේ මොනතරම් පූජනීයද? යාගේ සිරිපතුල මොනතරම් ශ්‍රේෂ්ඨද මේ මා පොළොවේ පයි තියන්නේ? මේ භූම මාතාව බුම්මාට දෙවියෝ මොනතරම් සතුටු වෙනවද? ඒ වගේ උත්තමයේ මේ පොළොවේ ජීවත් වෙනවනම් ඒවා අපේ ගුණධර්ම විය යුතුයි. සංසාරේ අනන්ත අප්‍රමාණ අපට වැරදුනා. මේ භවයේ වැරදෙන්න බෑ හඳුරු. මට විශ්වාසයක් තියෙන අනාගතයේ ආර්යවරු පාළ වෙලා යම රජුගෙන් අවසර අරගෙන අපාය ප්‍රොජෙක්ෂන් කරයි කියලා. 2050ට කලින් එක මොහොතක් හරි අපායේ ලයිව් මේ කට්ටියට පෙන්නයි කියලා. සීනතුව වැටෙන කට්ටිය මැරිලා වැටෙන කට්ටිය කී දෙනෙක්ද කියලා එදාට ගණන් අදා ගන්න. මැරිලා වැටෙන්නේ. වැටෙනකොට පණ ගිහිල්ලා.
වැටෙන්න තප්පර 3ක් ඒ තප්පර 3ට එකමාරක් කරනකොට පණ ගිහිල්ලා. වැටෙන්නේ මැරිලා. මැරෙනවා. පණ යනවා. ඒක දරා ගන්න බෑ. ඒ රස්නේ දැනෙනවා ඇඟට. වදිනවා ඇඟට පපුවට ඒ රස්නේ. ඒ කෑ ගන්න කට්ටියගේ අවතාර වගේ තිබුණාට අපි හඳුරනවා මේ අපේ කිරියත්තා කියලා. මේ මගේ පුතා කියලා. මේ මගේ අම්මා කියලා. අපි හඳුරනවා. ඒ හදවතට දැනෙනවා මේ අපේ එක්කෙනෙක් කියලා. දැන් පුතා කියලා කරුවලෙන් වඩාගත්ත තාත්තා දන්නේ නැද මේ පොඩි එකා මේ ලොකු එකා කියලා. හඳුනන ඒ වගේ අපිට දැනෙනවා මේ අපේ එක්කෙනෙක් කියලා. අපේ ළඟ හිට පහන්දුරෝ නේද ලොකු හඳුරෝ නේද කියලා අපිට දැනෙනවා. කෑ ගන්නවා. ලක්ෂ ගණන් අපේ ආනනේ මාන වෙන්නේ. ලක්ෂ ගණන්. ඉස බාන්නේ නැහැ. ඉස මනිනවා. දෑඟුලක් නැහැ. මාන කරන්න. දෑඟුලයි. මෙයා ගන්න ඉස බාන්න. දෑඟුලක් නැහැ. දෑඟුලක් නැහැ. ඇයි? දෑඟුලට වැඩි නම් විතරයි ඉස බාන්න. ඇයි ඉස බාන්න බෑ. එතන ඉන්නවා. ඉස බාන්න බෑ. දෑඟුලට අඩු ඔක්කොම මාන කරනවා. පස්සේ කියන ඉමින්සරේ බා ගන්න කියලා. වැඩිපුර කොණ්ඩේ තියෙන කට්ටිය විතරයි මාන. බාන්නේ නැත්තම් බාන්නේ නැහැ. බාන්න බෑ. එච්චර රේසර් නැහැ. දැලිපි මුවත් යන්න එපා දෙන්නේ තුන් දිනකට සරයක්. මුවත් යන්න වෙලාවක් නැහැ. ඒක යම රජුරු කැමැත්තෙන් තමයි අවසරය දෙන්නේ. පෙන්නන්න කියලා. මේ බුද්ධ ශාසනයේ අවසාන සොට් එක. ඒ නිවන් දකින්න පිරිනවම් පාන්න රාත් වෙන්න මාර්ගඵලවලටපත් වෙන්න ඉන්න අවසාන සෙට් එක. ඒ කට්ටියට අවස්ථාව දෙන්න ඕනේ. ඒ නිසා ඒ අවසරය දෙන එක පෙන්වන්න. අවකාශයේ ගස්කොළ මොකවත් නැහනේ. ඒක තමයි ප්‍රොජෙක්ෂන් එක ගන්න ලොකුවට ගන්න. මේෙන් ගන්න බෑ බිල්ඩින් වලට වැයෙනවා. ඒක නිකන් ලයිව් පෙන්වන්න එපා. එච්චර ලොකු ප්‍රදේශයක් පොළවේ නැහැ. ඒක විශාල පිරිසකට පෙන්වන්න ඕන නිකන් ලයිව් පෙන්වන්න ඕන. අතම්ම ගානක දුර ඉඳලත් බලන්න පුළුවන් වෙන්න ඕන. දැන් මෙහෙදලා බැලුවොත් එහෙම පේනවා පේන වගේ. විදිහ තමයි හදන්නේ. ඒ ප්‍රොජෙක්ෂන් එක මේ රිෆ්ලෙක්ට් කරනවා. රිෆ්ලෙක්ට් කරනකොට ඒ රිෆ්ලෙක්ෂන් එක හැමතැනටම වදිනවා. ඉරිදියම නම කරන්නේ. ඉරිදිය කරන. ඒක ඉරිදියක්. ඒක ලොකු ඉරිදියක්. ඒක එක්කෙනෙක්ගේ ඉරිදියක් නෙමෙයි කීප දෙනෙක්ගේ ඉරිදියකින් තමයි ඒක පෙන්වන්නේ. කරන්නේ. හරි. ඒ දවසෙන් පස්සේ පව්වෙනිදා බුද්ධ ශාසනය බැබලෙනවා. මිනිස්සු ඇස්වල කඳුළු පුරවගෙන අඬාගෙන පන්සිල් ගන්න උදේට නැගිටලා. ඒක දැක්කට පස්සේ මේ මිනිසුන්ට මේ ලෝකෙ මොකවත් ඕනේ නැහැ. ගෑනු කෙනෙක් එළුවෙන් ගියත් ඇඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒම අදහසක් එන්නේ නැහැ මිනිසුන්ට. සාදු කියලා බලාගෙන ඉන්නවා. කිසිම ඇඟීමක් එන්නේ නැහැ. ඊට වඩා භයානකයි මේ ලෝකේ පැවැත්ම කියලා හිතෙනවා. අද නිකන් කෙනෙක් කියා පිටිපස්සෙන් යන්න හිතනවානේ. ඒම අදහස් පාළ වෙන්නේ නැහැ. දීබද්දේ කොයා ගන්න නැහැ. මිනිස්සු බොරු කියන්නේ නැහැ. ගුටි කන්දරි ඇත්ත කියනවා. එහේ ඊට වඩා භයානකයි අරක. හිංසා කරන්නේ නැහැ, පීඩා කරන්නේ නැහැ. අතුරාගේ කකුල් දෙක හිඹිනවා. මට සමාවක් දෙන්න. ඔයාට මෙච්චර දේවල් කළා මට සමාවක් දෙන්න. ඔයා කල්පනා මොකද කියලා. පොඩ්ඩක් එක දැකලා ඊයේ. අතුරා සමාව දෙනකම් වැඳගෙන අඬාගෙන ඉන්නවා දොරකට සමාවක් ගන්නකම්. ඒ තරම් බගෑපත් වෙනවා, නියතමානී වෙනවා. ඒගොල්ලෝ දන්නවා මේ එකක්වත් හරියන්නේ නැහැ. මේ ඔක්කොම අපි මේ පැවැත්මට මේ ගෙනියන්නේ. මේ ලෝකේ හැමතැනම බොරුවක් මේ කරලා තියෙන්නේ. පළි අරගෙන ජයගත්ත කෙනෙක් නැහැ. හිංසා පීඩා කරලා ජයගත්ත කෙනෙක් නැහැ. ඒ නිසා නියතමානිකමෙන් කොච්චර උපරිම යන්න පුළුවන්ද? එච්චර උපරිම යනවා. එච්චර උපරිම. සතියක් හරි දොරකොට ඉඳලා සමාවක් අරගෙන අරකේ ඉලව් කරගන්නවා. ඇයි ඒක නිසා ඉපදෙනවනේ නැත්තම්. ඉපදෙන අවස්ථාව නැති කරගන්න මිනිස්සු එච්චර දක්ෂ වෙනවා. ඒ කාලේ හරි භයානකයි. කල්ලාතුව ඒ අඩුපාඩු හදා ගන්න ඕනේ. ඊතරම් උත්තරීතර මිනිසත් භාවයක් ලැබිලා තියෙන මිනිසුන්ට හිංසා කරන්න පීඩා කරන්න නෙමෙයි. මාන්‍ය නඩත්තු කරන්න නෙමෙයි. හිතුවක්කාර විදියට ජීවත් වෙන්න නෙමෙයි. අපට ඕන දේ කරන්න නෙමෙයි. අපේ මිනිසත් භවයට පිරිනිවන් පාන්න අවශ්‍ය දේ කරන්න. කට තිබුණු පළියට අපි කතා කරන්න අවශ්‍ය නැහැ. නිවීමට අවශ්‍ය දේ කතා කරන්න ඕනේ. අපේ ජීවිතය ඇත්ත අපිට ඕන විදිහට ජීවත් වෙලා අපායට ගිය මට ඇවිල්ලා බේරන්න බෑ. මං ඇවිල්ලා මොනවද කරන්නේ? මොකවත් කරන්න බෑ. මම ආවා මාව අඳුර ගන්නවා. මේ අපේ ගුරුවරයා ඇවිල්ලා ඉන්නේ කියලා. මොකවත් කරන්න බෑ. මට පීඩ වෙන්න බෑ. දුකයි. බලාගෙන ඉන්නවා මම. කරන්න දෙයක් නෑ. අසරණයි. එහෙම මගේ ශ්‍රාවකයෙක් එහෙම නැත්නම් අපේ බණාපු කෙනෙක් අපාට කියලා දුක් වෙනිනකොට බැරි වෙලාවත් මං ඇස්ට්‍රල් වලින් ආවොත් මං එකම එක ගාතාවයි කියන්නේ. අත්තයි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ දනං. මේ ලෝකේ Tamanට Tamanවත් පීඩ නැතිකොට දරුවෙක් අම්මේ තාත්තේ සම්පතක් වස්තුවක් මොකවත් නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. ඇයි එහෙනම් Tamanට Taman පීඩ වුනේ නැත්තේ? එහෙනම් මේ ලෝකේ පීඩ වෙන කවුරුත් නැහැ. ඉන්න මම පීඩ වෙන්නෙත් නැහැ. දුකයි මං හිත හදාගෙන යනවා. මම ඇස්ට්‍රල්ට ලොකු වෙලක් ගියා. ඒ යනකොටත් මම දැක්කා මගේ ඥාතියෝ කොච්චර දුක් විඳිනවද කියලා. ආක බලන්න යනවා. කරන්න දෙයක් නැහැ.
අඳුරන කට්ටිය දන්න කට්ටිය මොනතරම් ඉන්නවද? ගිනිවල කෑ ගන්නවා. ඒ හඬ ඇහෙනකොට මම දන්නවා මේ ආවලා කියලා. පීට වෙන්න බෑ හඳුරු. එහෙම අවසරයක් නැහැ. එක කෑ ගන්නවා. මට මොකවත් එපා. වතුර බින්දුවක් ඇඟිල්ලට දාලා මගේ දිවට දාන්න කියලා කියනවා. වතුර බින්දු දාන්න වෙන්නේ තර ලෝදිය තමයි. සෙල්සියස් 300ට විතර උතුරන ගොජ ගොජ ගාලා කෝප්පෙන් ගත්තම කෝප්පෙත් නටනවා වතුර. ඒක වතුර එන්නේ කොහමද? ඒ වතුර දැම්මත් කමක් නැහැ කියලා කියනවා. ඇයි ඊට වඩා අමාරුවෙන් ඉන්නේ අරකේ. කොච්චර භයානක තත්ත්වයක්ද කියලා. මේව එකක්වත් දන්නේ නැහැ මේ අනාචාරය ඇසිරෙන මිනිස්සු. සත්තු දඩයන් කරන මිනිස්සු, හිංසා පීඩා කරන මිනිස්සු, බොරු කියන මිනිස්සු. මේ මොකවත් දන්නේ නැහැ. මට විවේක සුවයෙන් වනගත වෙලා ඉන්න හිතෙන්නේ නැත්තේ මේ භයානක තත්ත්වෙ මේ මිනිස්සු දන්නේ නැතුව මුලා වෙලා ඉන්නේ. අයි අපි පීඩ වෙන්නේ නැත්තේ. අවසාන උස්ම යනකම් මේ මිනිස්සුන්ට පීඩ වෙන්න ඕනේ. මේ මිනිස්සුන්ට අපි උදව් කරන්න ඕනේ. අපිට බැන්නට ගැව්වට මොනවා කෙරුවත් කමන්නේ. වාදම්මද පාත්‍රයට සන්තෝෂයෙන් වළඳනවා. කමක් නැහැ. ඒ වාබීලා ඒ පොඩ අපේ පානේ යනකොටත් ඒ මිනිස්සුන්ට ඇත්ත කියන්න ඕනේ. මේව කරන්න එපා. මේ දේවල් තියෙනවා ලෝකේ මේක ඇත්ත. ඕගොල්ලෝ දන්නේ නැහැ. ඕගොල්ලෝ දකින්නේ මේ පේන ටික විතරක් නොපෙනෙන කොච්චර තියෙනවද? ඒ මොහොතේ කියලා අපවත් වෙන්න හිතෙනවා. භයානක තත්ත්වයක අපි මේ ඉන්නේ. අප්‍රමාදව අමත පද. පමාදව මච්චුනෝ පද. අප්‍රමාදීව අපි වැඩ කරන්න ඕනේ. අපේ නිවනට මේ අම්මා මොහොතම භයානකයි. අපේ අම්මා අකුසලයක්ම අපට ගිනිවිලේ සෙල්සියස් වැඩි කරනවා කියලා අපි හිතන්න ඕනේ. ඒ ගිනිවිලේ උෂ්ණත්වය පොඩ අපි මේ වැඩි කරනවා. අපේ හැම වැරදි වලටම අපාය අපට ඉඩ ලොකු වෙනවා. දඬුවම් වැඩි වෙනවා. ආයුෂ වැඩි වෙනවා. ඇයි අපි දැන අපට අකටයුත්තක් මේ කරන්නේ? ඇයි අපි එච්චර දුර්වල වෙන්නේ? ඒ තරම් අපි මෝඩ වෙන්න බෑ. බුද්ධ ශාසනය පැවිද්දෙක් වෙලා. බුද්ධ ශාසනය උපාසකෙක් වෙලා. අපිට වඩා දක්ෂ විය යුතුයි. ඔබ වහන්සේලාට ඒ කම්පැනි දකින්න බෑ. ඒක ගිහිල්ලා පෙන්නලා උඩට ගෙනකොට සමහරට කය අපවත් වෙලා. කම්පැනි දරන්න බෑ. ඒවා හිතනකොට මට නිින්ද යන්නේ. ඒ වගතුක හිතනකොට මොන හැඟීමක්ද අපි හඳුරු මේ ලෝකෙ හින්දවත් හිතෙන්නේ. ඒ තරම් බයයි. මෙච්චර භයානක තැනක ධම්මතනම ලෝභ දේශ මොහ. ගෑනු හඳින්නෙම රාගය විසෙන විදියට. මිනිස්සු කඩවල් හරින්නෙම ලෝභය දෙන විදියට. බලන්නකො ෂෝරූම් ඔක්කොම අදලා තිනටි ඩෙකොරේට් කරලා අරේ බඩු එල්ලලා ඩමි වලට හඳලා කරලා ලෝභය දෙන විදියට මිනිස්සු ඔක්කොම හදන්නේ. කිසිම වීදියක් නැහනේ. ලෝභය නිවෙන විදියට, ලෝභය අවිස්සෙන විදියට අදලා තියෙනවා. කිසිම ගෑණියෙක් හඳින්නේ නැහනේ. රාගය නිවෙන විදියට. ඔයෙන් අර බුරියක් පෙන්නනවා, තට්ටම පෙන්නනවා, මොනවා රීරට හඳිනවා. රාගය අවිස්සෙන විදියට නෙමෙයි හඳින්නේ. මිනිස්සු ලෝකේ ඔරබරු වංචාවෙන් ජීවත් වෙනවා. දේශේ නෙමෙයිද මේ අවුස්සන්නේ. හැම මිනිස්සම අපි ද්වේෂය අවුස්සනවා. වීදියේකට බයින්න බෑ. ලෝභය අවුස්සනවා. ගෑණියෙක් පැත්තට හැරෙන්න බෑ. රාගය අවුස්සනවා. යහමන අපේ අසරණකම අපට තේරෙන්නේ නැහැ නේද මේ වෙලාව. මොනතරම් භයානක අසරණ තත්ත්වයක්ද අපට. ඇඟෙන්න තැනක් නැහැනේ. ඉන්න තැනක් නැහැනේ. ජීවත් වෙන්න තැනක් නැහැනේ. හැමතැනම ගන්නවනේ ලෝභ දේශ මොහොලි. අන්ත අසරණ වෙලා ඉන්නේ. අපි අපේ අසරණකම අපට තේරෙන්නේ නැහැ. නිවැරදි කාලයේ පැමිණියා. අපි හැමෝම සසරට ආයිබෝවන් කියලා නිදාස් වෙන කාලේ පැමිණියා. පිරිනිවන් පාන්න වැඩ කරන්න. කෙලෙස් වලින් නිදාස් වෙන්න. යමදේම ඇත්ත. ගෞතම බුදුහාඳුරෝ බුදු වූසේක. සර්වඥතා ඥානයෙන් ලෝකෙට ධර්මයේ දෙසූසේක. පළවෙනි සූත්‍රයේ ධම්සක් පැවතුම් සූත්‍රයේ වූසේක. ඒක කොච්චර ඇත්තද? ඒ වගේම මේ අපාය කතාවත් ඇත්ත. ඉර වෙනස් වෙන්න පුළුවන්. අඳ වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ කතාව වෙනස් වෙන්නේ නැහැ. කවදාරි ඔබ වහන්සේලා ඒක දකි. ඒක අදවතින් පිළිගනි. මම දැන් පිළි අරගෙන ඉන්නවා වාගේ. මොනම දේ දැක්කත් මට ඒ බය දැනෙනවා වාගේ. සසර බියකරුකම නිතර තී වෙනවා වාගේ ඔබ වහන්සේලාටත් ඒක දැනේ. එදාට පැවැත්මක් නැහැ ඔබ වහන්සේලාට. නොපැවැත්ම රජ කරනවා ඔබ වහන්සේලා. අද මේ දේවල් මේමයි කියලා රසට කන්න කැමති වෙනවා. මොන රසද හඳුරන්නේ අර ගිනිවිලේ ඉන්න මිනිස්සයා දිහා දැක්කාම මැටි හරි කාලා මේක වඩන්න හිතෙනවා. උළුවස්ස ගලවලා 3-4 ලීය කාලා වඩන්න හිතෙනවා. මොන ලුණු හැඹුල්ද? ඒ තරම් භයානක තත්ත්වයක මේ ඉන්නේ. ඒ අපායේ දුක පෙන්නලා මිනිස්සෙකුට ඇල්ල කොහමද දවල්ට දාන්න හාමුදුර මොකවත් එපා පාපිස්ස දවස් 3කට කෑලි 3ට කපලා කාලා මම මේක වඩන්නම් කියයි. පාපිස්ස කාලා වඩනවා. ඇයි?
ලුණු ඇඹුල් පිස්සා මොනවද? කිසිම දෙයක් ඕනේ නැහැ. එයාට ඕනේ දවස් 3කට ප්‍රාණය යන්නේ නැතුව තිබුණත් ඇති මේක වඩා ගන්න. දවස් 3 වඩනවා එයා. එච්චර භයානකයි තත්ත්වය. ඒ තරම් බියසරුක්ක කරු සසරක මේ ඉන්නේ අපි. මේ මොහොත ගැන කියන්න බෑ අමර ඒක සිංහල නෙමෙයි කිසිම වචනයකින් කියන්න බෑ ඒ කම්පාව. ඒ නැචරල් එක මං කිව්වට ඒක එන්නේ නැහැ ඒ ස්වභාවය. ඒක දකින්න ඕනේ. දැක්ක කෙනෙකුට අපේ ආඳුන්නේ ඇස් දෙකේ කණිනිකාව එකතැන කැරකෙනවා දැකලා නැහැ නේද? එහෙම එකක් වෙන්නේ. කකුල තිබ්බට තිය වෙන්නේ නැහැ. වළංගු නැහැ කකුල. ඒ තරම් කම්පනයක්, ඒ තරම් භයානකකමක්. දඬුවම් ඕනේ යමපල්ලෙදියා දැක්කාම ඇති. කකුල් නිකන් ඔක්කොම නිකන් මේ වළංගු නැහැ. ඒ තරම් අමනුෂ්‍ය කිසිම කම්පාවක් නැහැ. අනුකම්පාවල් මොකවත්ම නැහැ. මරලා පොඩි කරලා පාගලා දාන්න. එතනට යන්න අපි මොනතරම් වෙරදරනවද බලන්න. ඒ වගේ දුක් විඳින්න මොනතරම් කැමැත්තෙන් අපි කර්ම සකස් කරනවද බලන්න. දුනු අපි වගේ මෝඩයෝ මේ ලෝකේ නැහැ. අර සමහර ආන්දරගොල්ලෝ ගොන්නු මෝඩයෝ කියලා කියනවා. සමහරවල්ට බලනකොට මේ ප්‍රකාශන වල වරදකුත් නැහැ කියලා මට හිතෙනවා. අපි වගේ මෝඩයෝ නැහැ. අපායට යන්න මෙච්චර වෙරදරනවා පාරමී පුරනවා. ඇයි අපි ඒක නිදහස් වෙන්න පාරමී පුරන්නේ නැත්තේ? යමපල්ලෝ දකින්න එච්චර ආසද අපි? තෙල් තාච්චිය දාලා බදිනවා. අපි ආන්නේ අපි පකඩද? අපි මඤ්ඤොක්කද? අපි කරලද? අපිව දාලා බදින්න. මේ මිනිස්සු දාලා බදින්නේ. තෙල් තාච්චර ලොකු ලොකු සිදුරු වගේ තියෙනවා. ඒක උඩට තෙල් යනවා. උඩට දානවා. සෙල්සියස් 500කට විතර රත් වෙලා අරක. හංගුරු වල හැඹරිලා යනවා. අර මේකෙන් මේ හැන්දෙන් උඩට ගන්නකොට තෙල් ටික බේරනම කය ඇදෙනවා. ආයි දානකොට ටුස් ගාලා යනවා. ආයි බදිනවා. බදින හංගුරු වෙලා යනවා. ආයි අරකින් උස්සනකොට තෙල් ටික බේරනවා. ආයි කය ඇදෙනවා. නිකන් හිතලා බලන්නකෝ මේ වේදනාව මොන වගේද? එහෙම දුකක් විඳින්න මොකටද අපි කර්ම සකස් කරගන්නේ? ඇයි කාගෙන්වත් අපි මොකද්ද? ඇයි මොකටද කර්මයක් එකතු කරගන්නේ? අනුන්ගේ පව් ගෙවන්න. මේ වොන්දට තේරුම් අරගෙන ඇදෙන්න. වහන්සේලා කවුරු හරි අපායකින් එහෙම දුකක් විඳිනවා නම් ඇත්තටම ඊට වඩා දුකක් මම විඳිනවා. ඇයි මේ ශ්‍රාවකයා මට නිදාස් කරගන්න බැරි වුනේ? ඇයි මේ උත්තමයා මේ වගේ තැනකට යන්න මම මග ඇරියේ? නොසලකිලිමත් වෙතියි. මගේ වරදක් ඒක. මටත් එක්ක තමයි මේ වේදනාව එන්නේ. උන්වහන්සේ ගිහිල්ලා විඳවනවා. මම මෙතන ඉඳලා සාමාන්‍ය ජීවිතය තුළ මේ ලුණු ඇඹුල් කකා මම විඳවනවා. ඒ වගේ තත්ත්වයක් උදා කරගන්න එපා. එක්කෙනාට එක්කෙනා සමාව දෙන්න. අපායේ දුක ඊට වඩා දරුණුයි. සමාව දෙන එක වරදක් නෙමෙයි. බාලයකට වඳින එක අමාරුවක් නෑ අපට. යකදාවෙන් ගුටි කන එකයි අමාරු. අනුන්ගේ දුර්වලකම් දරාගෙන ඉන්න එක අමාරුවක් නෙමෙයි. ගිනිවිලේ තැම්බෙන එකයි අමාරු. ඊට වඩා ගුණයාපතිය යුතුයි. ශ්‍රේෂ්ඨ විය යුතුයි. අද මේ කතා කරපු ටික මං හිතන්නේ ඔබ වහන්සේලාගේ ජීවිතය ගොඩාක් වෙනස් කරයි කියලා. දියුණු වෙන්න මම පොරොන්දු වෙනවා ඔබ වහන්සේලා එක්කන් යන බවට. මම සාමාන්‍ය පොරොන්දුවක් දෙන්නේ මම පොරොන්දු වෙනවා. අනාගාමි ඵලයටපත් වෙන්න එදාට අපි යමු. මම එක්කන් ගිහලා පෙන්නන්නම් එදාට ඔබ වහන්සේලා අනේ මේ කියපුවා පොඩ්ඩනේ කිව්වේ හාමුදුර බොරුනේ කිව්වේ අපට. මේවා සරල කරලානේ කිව්වේ. ඇයි මේ විදිහට හඩුවෙන් කිව්වේ? ඇයි අංගලා කිව්වේ? මේක ඇත්ත කතාව හරියට කිව්වේ නෑනේ. එදාට එහෙම තේරෙයි ඒක ඊතරම් භයානකයි. අති භයානකේ පරිසරය දැක්කාම තී නැති වෙනවා. ඒ වගේ පරිසරයකට යන්නවත් හිතෙන්නේ නෑ. එතනට යන්නොලුනේ අපි පාරමී පුරන්නේ. අනාචාරය ඇසිරෙන්නේ, අරක්කු බොන්නේ, සත්ත්ව හිංසා කරන්නේ, තාඩන පීඩන කරන්නේ, මාන්නේ හිතුවක්කාරකමින් වැඩ කරන්නේ. මේ ඔක්කොම කරන්නේ එතනට යන්නොලු. යඩපාඩු ඔක්කොම අදාගම මේ භවයේ බුදුන් සරණ ගිහිල්ලා නියතමානි වෙලා යටාත්පාත් වෙලා ඕනම කෙනකින් බැනුම් ආලා ගුටි කාලා අන්ත අසරණ වෙලා කොහොම අපි අපේ රාත්බෝධිය සාක්ෂාත් කරන්න ඕනේ. සාක්ෂාත් කරන්න මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ඇඟ නිල් වෙන්න ගුටි කන්න පුළුවන් නම් මටත් ගුටි කන්න පුළුවන්. නොකරපු මිනිමරුමක් කලාය කියලා මුළු ගමේම මිනිස්සු සවත් නුවර බැන්නා. ජේතවනාට වටේ බැන්නා. මල්ලාසනියට ගණිකාවගේ මිනිහ තිබුණා එක. නොකරපු වර්ධද බැනුම් ඇව්වා. මටත් පුළුවන් බැනුම් ආන්න. එදා බුදුහාමුදුරන්ට ආර්යවරුන්ට බැනුම් ආන්න පුළුවන් ඊට වඩා මමත් ශ්‍රේෂ්ඨයි. ඒ බුදුහාමුදුරන්ගේ දරුවෙක් මම. තථාගතයන් වහන්සේ ශ්‍රාවක මමත් බැනුම් ආනවා නොකරපු ඒවට. ඕන් මාර්ගේ. ඕක තමයි මාර්ගේ.
එහෙම දක්ෂ වෙන්න ඕනේ. අනිත් අයගේ දඬුවමක් විඳින්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම වුණ නැත්තම් මේ මාර්ගේ වැඩෙන්නේ නැහැ. එකට එක කරන එක නෙමෙයි මාර්ගය. පරිගන්න එක නෙමෙයි මාර්ගය. මම ශ්‍රේෂ්ඨයි අනිත් අයට වඩා කියන මාන්නේ නෙමෙයි මාර්ගය. නියතමානිකමයි මාර්ගය. යටහත්පාත්කමයි මාර්ගය. සමාව දීමයි මාර්ගය. අනිත් අයට උපස්ථාන කරනවා කිසිම බලාපොරොත්තුවකින් තොරව. ඒක තමයි මාර්ගය. පෙරවන් සරණයි විවේක ගන්න.